ශනිදා සාදය මහවැසි සුළඟ මේ කුළුගොර වන සද්දේ බියකරු වසංගත දුක් කරදර මැද්දේ ජීවන ඔරුව රළු දිය පහරට පැද්දේ නිසකව සොඳුරු වෙරළට එය හෙට ඇද්දේ ශනිදා සාදය ශනිදාවේ සුන්දරම හෝරාව අරඹන්නට අප සමග එක්වුණේ මහයිෂිකා ලක්මාලී. හිතවත්කම් ගැන, යාළු මිත්‍රකම් ගැන අපි ඕන තරම් කතා කරනවා. අදත් ඒ ගැන පුංචි අදහසක් දෙකක් ඔබට කියන්නට හිතුණා. ඔබට ඔබේ හිතවතෙක් වෙනුවෙන් ඉර එළිය වෙන්නට බැරි වේවි. ඒත් ඔබට පුළුවන් නම් අනෝරා වැස්සකදී හරි
ඒ හිතවතා අත නොහැර ළඟටම වෙලා ඉන්නට ඔබ සැබෑ හිතවතේ. කොයිතරම් හිතවත්කම් තිබ්බත් සමහර වෙලාවට සමහර අය අපෙන් ඈත් වෙලා යනවා. කෙනෙක් ඔබෙන් ඈත් වුණොත් ඒ ගැන පසුතැවිලි වන්නට එපා. මොකද ගහකින් මලක් බිම වැටුණට පස්සේ විනාශ වෙලා යන්නේ ගහ නෙවෙයි, ඒ මලමයි. ශනිදා සාදය හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි. සංසාරයේ කවදා හරි දවසක ඔයා හමුනාම ඔයා වෙනුවෙන් මගේ හදවතේ එක්ටැම් ගයක් හදලා ඔයාව තියලා ආදරෙන් පණ වගේ ආරක්ෂා කරනවා. කාටවත්ම ලං වෙන්න බැරි වෙන්න. සංසාරේ හැමදාම ඔයා මගේම වෙලා උපදින්න. ඔයාගේ හදවත වෙන් වෙලා තියෙන්නේ මං වෙනුවෙන් කියලා මං දන්නවා. ඔයාට එදා ලං වෙච්ච දවසේ ඉඳලා ඔයාගේ ආදරණීය හදවතේ සෙනෙහස මං දන්නවා. මං අඳුරනවා. ඒ සෙනෙහසට මං සදා ණය ගැති ඔයාට. හදවත ඔබේ අඳුනන්නේ මේ සෙනෙහස පියේ මම දන්නේ මේ පෙර අත්පවේ සිහිගන්වලා එක්තැන්ගයක් තනවන්නේ මේ හදවත කයියදා ඔබ උන් හැටි සිතුවිලි රැහැන් අතරේ ගැටි මතකයියදා ඔබ උන් හැටි සිතුවිලි රැහැන් අතරේ ගැටි එක හිතා ඔබ කී කතා මිහිරේ අදත් මසුරන් වටි ඉපදියලි සෙනෙහේ දම් ඔබ හාවිලි බවයෙන් බවේ ඉපදියලි සෙනෙහේ දම් ඔබ හාවිලි එක්තැන්ගයක් මහදේ මවා ඔබ ආදරෙන් රැකගන්නෙමි මම දන්නේ පෙර අත්බවේ සිහිගන්වලා එක් ඇංගයක් තනවන්නේ හදවත ඔබේ අඳුනන්නේ සෙනෙහස ප්‍රියේ මට හිතෙන හැටි උබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ උබයි සෞම්‍ය තරු වෙවි කිම්හා
ගීත රචනා ක්ෂේත්‍රයේ අති විශිෂ්ටයින් අතර අග්‍රගණ්‍ය ස්ථානයක් හිමිකරගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැනයි අද අප කතාබහ කරන්නට බලාපොරොත්තු. 1971 දී ගුරුකමට විද්‍යාලංකාරයට නැත්නම් කැලණිය විශ්වවිද්‍යාලයට යන සුනිල් ඒට අවුරුදු 4කට පස්සේ 1975 දී යන්නේ යාපනයට. යාපනයේ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට. 1980 දී එම යාපනීය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය වැහුවට පස්සේ ආපහු කැලණියටම එනවා. තවත් අවුරුදු 5කට පස්සේ 1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන මහාචාර්ය සුනිල් ආරියරත්න දශක 3ක්ම ජපුර අභිවෘද්ධියට කළ සේවය කොහොමනම් අමතක කරන්නද? මේ ගමන එන අතරමඟ තම අතීතය සිහිපත් කරන සුනිල් මගේ ගම කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මගේ කිවල් නුගේගොඩ මම ඉගෙන ගත්තේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ මම උසස් අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩම විජේරාමේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බත්තාම මගේ මුළු ජීවිතේම ගෙවිලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ නුගේගොඩ කියන නගර දෙක අතර ඇත්තටම කිව්වොත් මට ගමක් නැහැ කියලා කිව්වොත් හරි. මොකද මේ නුගේගොඩ කියන්නේ ගමක් නෙවෙයි, එදත් ගමක් නෙවෙයි. සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යාපනික සේවය එසේම සාහිත්‍ය ගමන් මඟ පිරිපුන් සන්ධිස්ථාන රැසකගෙන් පිරී තිබුණ බව අපි දන්නවා. එතනින් පටන් ගත්ත මගේ සාහිත්‍ය කටයුතු ඒ පාසල් සමයේදී පොත් 4ක් අහිංසකයෝ කියන කෙටි කතා පොත, අලකේශ්වර කියන ඓතිහාසික නවකතා පොත, සියොතුන්ට රැකවල් කියන කවි පොත වගේම අපේ පවුලේ 6 දෙනාම එකතු වෙලා අපි ඔක්කොම නමින් පොතක් නිකුත් කළා. කියන්නේ පොත් 4ක් නිකුත් කරන්න පුළුවන් වුණා අපිට අපේ පාසල් කාලේ. පතපොත, ගීතයේ, චිත්‍රපටය, ඔහුගේ විවිධ භූමිකාවන් අප එකිනෙක ඇමිනුවත් ඇත්තෙන්ම එය දිගුම දිගු මාගලක්ම වෙනවා නොඅනුමානයි. අවුරුදු 45ක් පමණ වූ කාලය පුරා ඔහු චිත්‍රපට 20කට පමණ දායක වෙලා තියෙනවා. පොත් වලින් ගත්තොත් පොත් 56ක් පළ කරලා තියෙනවා. ගීත රචනා ප්‍රමාණය නම් හිතා ගන්නවත් බැරි තරම්. ඒ විතරක්ද වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් ගීත රචකයාත් ඔහුමයි. මට වැඩියෙන්ම ලැබිලා තිබෙන්නේ ගීත රචනා කලාව පිළිබඳ සම්මාන, ජනාධිපති සම්මාන සහ සංසාර සම්මාන. ඒ ඇරෙන්න හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ, හොඳම නිෂ්පාදක, හොඳම තිරනාටක රචක ආදී වශයෙන් අංශවලට ජනාධිපති සම්මාන හිමි වෙලා තිබෙනවා. සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් හොඳම පර්යේෂණ කෘතිවලට සාහිත්‍ය සම්මාන වගේම රාජ්‍ය සංගීත සම්මානත් හිමි වෙලා තියෙනවා. ඉතින් සම්මාන කියන ඒවා බලාගෙන නෙමෙයි අපි කටයුතු කරන්නේ. නමුත් සම්මානයක් ලැබීම මම හිතන්නේ එක්තරා විදියක උත්තේජනයක් සපයනවා ඒ අංශවල නිර්මාණ කටයුතු සහ පරිශීලන කටයුතු කරන්න. දෙපි නොවේද පෞකාරහිනි යුගයේදී සුනිල් ලියූ නන්දා මාල්නී ගැයූ ගීත ගුවන් විදුලියේ තහනම්. ඒ වුණත් සත්‍ය ගීතය, පවන වගේ විරෝධාකල්ප ගී ප්‍රසංග මහා සුළං ප්‍රවාහයක් වගේ රසික හදවත් සිසාරා
දෝංකාර දෙමින් හමා ගියා. මට පැවිදිච්ච රජයෙන් මරණීය තර්ජන එල්ල වුණා. ඒකට හුඟක් හේතු වුණා මගේ ගීත. රට ඇතුලේ ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා. ඒක නිසා මම පැනලා ගියා අපේ රටෙන්. පැනලා ගිහිල්ලා අවුරුද්දක කාලයක් ගත කළේ තමිල්නාඩු ප්‍රාන්තේ. පොලිසිය උන්ගේ ඌඩුව අපේ උන්ගේ නීතිය උන්ගේ හිරබත අපේ උන්ගේ. තමිල්නාඩුවේදී ඔහු දමිළ භාෂාවත් දමිළ සාහිත්‍යයත් ඉගෙන ගත්තා. ඊට පස්සේ දෙමළ සාහිත්‍ය ගැන සිංහලෙන් පොත් කිහිපයක්ම සම්පාදනය කළා. ඒ අනුව ඔහු දමිළ සම්මාන කිහිපයකුත් දිනා ගැනීමට සමත් වුණා. ආරාරෝ හරිරරෝ ආරාරෝ හරිරරෝ ඉන්දිරනේ වෙල්ලවඳ එන්නුයිරේ කන්නුරංග සන්දිරනේ වෙල්ලවඳ සන්දනමේ කන්නුරංග ඉන්දිරනේ වෙල්ලවඳ එන්නුයිරේ කන්නුරංග සන්දිරනේ වෙල්ලවඳ සන්දනමේ කන්නුරංග. සුනිල් ආරියරත්නයන් මෙතෙක් කළ සුවිශාල වූ සාහිත්‍ය සේවය ගැන මේ වැඩසටහනින් පමණක් කතා කරලා නිම කරන්නට බෑ. විශේෂයෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ඔහුගේ භූමිකාව අපි ලබන සතියේදී කතා කරමු. ඒ වුණත් අද වැඩසටහන අවසන් කරන්නට කලින් ඇසිය යුතුම එකම එක ප්‍රශ්නයක් මගේ හිතේ ඉතුරු වෙලා තියෙනවා. මේ තරම් වැඩ කොටසක් කරන්න ඔහු කාලය කළමනාකරණය කරගත්තේ කොහොමද? මගේ ජීවිතේ හැමදාම මම කාල කළමනාකරණය පිළිබඳව උගක් උනන්දු වෙච්ච කෙනෙක්. මම සාමාන්‍යයෙන් උදේ පාන්දර 4:04 වෙනකොට මගේ දවස පටන් ගන්නවා. ඒ දවස පටන් අරගෙන රාත්‍රී 10 විතර වෙනකන් අකණ්ඩවම වැඩ කරනවා. ඇත්තට මට දවස අවසානයේදී කල්පනා කරලා බලනකොට එදා දවස ගැන මට හිතුනොත් නිකන් ඕපදූප කතා කරන්න වැදගැම්මක් නැතුව මගේ ජීවිතේ එදා දවස ගෙවන කළා මට ලොකු පශ්චාත්තාවයක් ඇති වෙනවා. ඒක නිසා මම කැමතියි හැමදාම නිින්දට යනකොට එදා දවස මටත් රටටත් නිර්මාණ ලෝකයටත් සාහිත්‍ය ලෝකයටත් කලා ලෝකයටත් මොනවා හෝ දෙයක් දවසේ සිද්ධ වෙලා තිබුණොත් තමයි මට හරියට නිින්ද යන්නේ. ඉතින් ඒ අනුව ඒ කාල කළමනාකරණය කර ගැනීම නිසා මම හිතනවා මට මගේ ජීවිතේ බොහෝ කටයුතු කරන්න අවකාශය ලැබිලා තියෙනවා. ඒ තමයි රහස. ඒ නිසාම තමයි සුනිල් මෙපමණ නිර්මාණ සංඛ්‍යාවක් කළේ. කොහොම වුණත් මෙවැනි වැඩසටහනක් ඔහු වෙනුවෙන් සකස් කළ යුතුයයි යන අදහස මට පහළ වුණේ අපූර්ව විදිහකට. ඒ net FM ගුවන් විදුලියෙන් සති කිහිපයකට පෙර මම අහපු අපූර්ව වැඩසටහනක් නිසා. දන්නවනේ කවදත් අපූර්ව දෙයක් කරන බන්දුල නානයක්කාර වසම. ඔහුගේ ඒ රෑ ඉරපාන වැඩසටහන එදා සම්පූර්ණයෙන්ම වෙන් කරලා තිබුණේ මහැදුරු සුනිලුන් වෙනුවෙන්. කෙනෙකුගේ ජීවිතයේ ගුරුකම නිර්මාණකරණය ඒ කියන්නේ නවකතාව, කෙටිකතාව, කවිය, වේදිකාව, ගීත රචනය, තිර රචනය, සිනමාව මේ හැම ක්ෂේත්‍රයක්ම ජීවිතයේ තියෙන කුඩා බව බැලුවම මේ සියල්ල අතරේ මොනතරම් පොත් ප්‍රමාණයක් මේ හැම අංගයකම වැඩ කරමින් මේ චරිතය ජාතියට දායාද කළාද? මානවසිංහ ගැන හොයන්න ගියත් ජෝන් ද සිල්වා, මහින්ද හාමුදුරුව, ලෙස්ටර් විතරක් නෙමෙයි කපිරිඤ්ඤා බයිලා ගැන හොයන්න බලන්න ඕනේ මේ දකුණතින් ලියපු පොත්. තමුන්ගේ ජීවිතේ අවුරුදු ගානට හරියන්න පොත් ලියපු කෙනෙක්, ප්‍රඥාව දල්වපු කෙනෙක් සාමාන්‍ය ලේඛකයෙකු වෙන්න බෑ. ආසසේ ඔබ අනන්තයි සයසේ ඔබ අනන්තයි ආසසේ ඔබ අනන්තයි සයසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි ඔබ අනන්තයි
දෙවි තුඩා දැවටෙන තැනක් ඔබ පන්හිලා ගැවසෙන තැනක් ඔබ අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබ ඔබ මට හිතෙන හැටි ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න. සති අන්ත පුවත් පසුවිතරම ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්තිය අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ ගෙන විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජයට පත් වුණා. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 61ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 152ක්. දින දෙකක් පුරා පැවති විවාදයේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට සහාය පළ කළ මුස්ලිම් මන්ත්‍රීවරුද මෙවර විශ්වාස භංග යෝජනාවේදී ආණ්ඩුවට සහාය පළ කරමින් විරුද්ධව ඡන්දය ලබා දී තිබුණා. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා. තවද ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ලිපියක් නිකුත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් මහතාද විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 11 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාගමේ සිට නැහැ. මේ විශ්වාස භංග යෝජනාවේදී අදහස් දැක්වූ ආණ්ඩුව දිසානායක සරත් ෆොන්සේකා යන මහත්වරුන් මේ ආණ්ඩුව සැදුම්ලත් කණ්ඩායමේ ප්‍රධානම කණ්ඩායම තමයි පොදු ජන පෙරමුණ කියන කණ්ඩායම. එම කණ්ඩායමේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳව යම් විරෝධයක් අනිත් දේශපාලන කණ්ඩායම් තුළ මතුවී තිබෙනවා. මා දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි අමාත්‍යවර මේක විටින් විට කියනවා. වාසුදේව නායකකාර ඇමතුතුමත් විටින් විට විවිධ අවස්ථාවල මේ ඉඟි දීලා තියෙනවා. එවැනි වර්ධනයන් තිබුණා. දැන් මොකද සිදු කොට තිබෙන්නේ? විශ්වාස භංගයක් ගෙනල්ලා දාන්න. දාලා මොකද කරන්නේ? අර മന്ത്രിවරු සියලු දෙනා හිර කරනවා. විරසකයන් ඇති වී තිබෙන කණ්ඩායම් කතා කරන්න පටන් ගන්න එක හිර කරා. ඒ නිසා මේක දේශපාලනික වශයෙන් අඥාන, තකතිරු, මෝඩ තීරණයක්. දේශපාලනික වශයෙන්. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ දේශපාලන ජීවිතේ සදාකාලිකවම එහෙමයි තියෙන්නේ. ඇතුලේ ඉන්න අයගේම කකුලෙන් අදිනවා. ඔළුව අත ගාලා ටොක් අයිනවා. කනේ ඉඳන් අග කනවා. මෙතන ඉඳගෙන එතුමාට වෙලාව හම්බෙලා තුමුලා කතා කරන්න අපි විපක්ෂයෙන් ඒක දුන්නෙත් නැහැ. එතුමා වෙලාව අරන් තියෙන්නේ ආණ්ඩුවෙන්. කතානායකතුමාට කතා කරලා පස්ස දොරෙන් ආණ්ඩුවෙන් වෙලාව අරගෙන ඇවිල්ලා සංශෝධනයක් ගේන්න හදුවා මේකට. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපිට කියන්න තියෙන්නේ තමුන්නාසයට ඕනනම් තනියම විශ්වාස භංගයක් දාගන්න, ඕන සංශෝධනයක් දාගන්න. අපි සමගි ජන බලවේගය යන ගමනට අපේ
කකුලෙන් අදින්න ඔබතුමා ලෑස්ති වෙන්න එපා. විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් පසුගියදා කොළඹදී රැස් වුණා. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස රැස් වුණේ විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවේ ආරම්භක රැස්වීම ලෙසයි. ඊට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, දෙමළ සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයන් එක්ව සිටියා. මේ එහිදී අදහස් දැක්වූ කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන, චම්පික රණවක හා රාජිත සේනාරත්න යන මහත්වරුන්. කවුරුත් පිළිගන්නවා මේ 19 වෙනි සංශෝධනයේ තුල අඩුපාඩු තිබුණා. නමුත් ඒ තුලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වුණා. කමල්ලාල් සේනාට පස්සේ ඉපදෙන දරුවන්ගේ මුණුපුරු මිලිටරියන්ගේ අයිතීන් ඒ 20 වෙනි සංශෝධනයෙන් පැහැර ගන්නවා. ඒ අයිතීන් නැති වෙනවා. රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ ප්‍රශ්න වලට ප්‍රායෝගික ක්‍රියාත්මක විය යුතු විසඳුම් ලබා දීම. සමගි ජන බලවේගයක් විපක්ෂයේ සෙසු බලවේගයක් නියෝජනය කරමින් සූදානම් අපි ලෑස්ති කළ හැකි කළ යුතු උපරිම කැපකිරීම ඉෂ්ට සිද්ධ කරනවා. මේ රටේ මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නට නම් අපි ජාතික ප්‍රතිපත්ති මාලාවක් ගේන්නට වෙනවා. මේ ආර්ථික වශයෙන්ද සම්බන්ධ වෙන මැතිතුමා කිව්වා වගේ ජනවාර්ගික ප්‍රශ්නවලට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේ සියල්ලක්ටම. දැන් අපි ඉතිහාසයේ පළවෙනි වතාවට මුල්‍ය බංකොලොත් භාවයේ පළවෙනි පියවර තබලා තියෙනවා. වැදගත්ම දේ නම් මේ කඩා වැටෙන සමාජය තුල දේශපාලන විශ්වාසයක් අප කෙරෙත් ආණ්ඩුව කෙරෙත් දෙක කෙරෙම නැති එක. 2015 දූෂණය මර්ධනය පිළිබඳව කතා කරලා ඒ ගමන් මගේ අපිත් විශ්වාස කරලා ගිහිල්ලා අවසානයේ අපි සියලු දෙනාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරා. මොකද ඒ ක්‍රියාමාර්ග තුනේ නෑ. ජාතන්ත්‍රවාදී කාරණා මත අපිට එකතු වෙන්න පුළුවන්. හැබැයි ඒ එකතු වුණු පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියලා 2015 අපිට පෙනී ගිය නිසා මේ පිළිබඳව අලුතෙන් සිටීමක්, අලුත් ගමන් මගක් අවශ්‍ය කරනවා. ඒ නිසා අපි හරි වැඩසටහනක් හදන්න පුළුවන් නම් මේ රටට ඔබින ව්‍යවස්ථාව, නිවැරදි ව්‍යවස්ථාව, එක මැතිවරණ ක්‍රමයක් හදලා අපේ ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් ලෑස්ති කරන්නට. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවකින් පසුගියදා කොළඹදී පැවැත්වුණා. කොවිඩ් අර්බුදය හේතුවෙන් විදේශ මුදල් රටට ගලා ඒම අඩුවීම ඇතුළු කරුණු කීපයක් හා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවද එහිදී අවධානය යොමු කර තිබෙනවා. පවතින අර්බුදයෙන් ගොඩේම සඳහා සියලු දෙනාගේ සහාය ලබා දෙන ලෙසයි එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේ. ගුරු සංගම් හා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා අතර පසුගිය අඟහරුවාදා පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ගුරු සංගම් පවසනවා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දුවත් එය පිළිගත නොහැකි බවයි ගුරු සංගම් ප්‍රකාශ කරන්නේ. මේ හේතුවෙන් දැනට ක්‍රියාත්මක ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් තවදුරටත් ඉවත් වීමටත් කොළඹදී විරෝධතාවක නිරත වීමටත් ගුරු සංගම් තීරණය කර තිබෙනවා. මේ තම ගැටලු පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ගුරු සංගම් නියෝජිතයන් වන පූජ්‍ය ගල්වල පඤ්ඤාසේකර හිමියන්, පරාක්‍රම වීරසේකර, මහින්ද ජයසිංහ හා ජෝසප් ස්ටාලින් යන මහත්වරුන්. තව ප්‍රශ්න දෙකක් විසඳලා නැහැ. ඉන් කොතලාවල පනත අහෝසි කිරීම කියන කාරණේ එකක්. දෙවෙනි කාරණය ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉදිරිපත් කරන ලද වැටුප් ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවය ඉවත් කළ නැහැ. ආණ්ඩුවේ ඇමතිවරු රාජ්‍ය සේවය කරන රජයේ මුදලින් කුඩයක් ටෝච්චයක් ඉල්ලුවා. අපි එහෙම ඉල්ලුවාද? අපි ඩේටා කාඩ් එකක් ඉල්ලුවාද? එහෙම ඉල්ලන්නේ නැතුව අපි ඔළුව පහත් කරගෙන අපි පාසලට ගිහිල්ලා මේ ක්‍රියාකාරකම් කරා. අනිත් රජයේ සේවකයන්ට ගෙවන එකට වඩා අපේ වැටුප අඩුයි. දැන් අපි කියනවා අන්නේ වැටුප සම කරපල්ලා. අපි ඔන්ලයින් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරනවා මේ සටන ජය ගන්නකම්. ජී.එල්. පිරිස් ඇමති ජූලි 20ට ඇමති බවට පත් වෙලා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාස 11ක් ගතවන තුරු එකදු වචනයක් අපිත් එක්ක කතා කරලා නැහැ. අවුරුදු 3කින් පස්සේ විද්‍යාපීඨෙන් එළියට එනකොට ඔහුගේ වැටුප රුපියල් 30300යි. දවසකට 1010යි. සාධාරණද මේ? මේසන් වැඩ කරන බාස් 3 කෙනෙක් රුපියල් 3000ක් දවසකට ගන්නවා. හැබැයි පළවෙනි පන්ති ගුරුවරයා රුපියල් 1498යි. පළවෙනි පන්ති විදුහල්පතිවරයා රුපියල් 1544යි. බාස් 3ට ඒ අත්තට දෙන සහෝදරයාත් ගන්නවා රුපියල් 2000ක්. මෙහෙම කරපු ගුරුවරුන්ට තමයි කාලකන්ණි කියලා මේ ආණ්ඩුව හැඳින්වුවේ. ලැජ්ජයි. කේහෙලිය වෙන වෙන ප්‍රකාශ කළා හරියන්නේ නැහැ. අපි ගුරුවරුන්ගේ විතරක් නෙමෙයි ජාතියෙන් සමාව ගන්න ඕන. අපි කාලකන්ණි ගුරුවරු කාලකන්ණි. ගුරුවරුන්ගෙන් ගෙන ගත්ත ඇතන ගුරුවරු කාලකන්ණි. අපි දැක්ක අර සනත් නිශාන්ත මොකද්ද කියන්නේ? අර උද්ඝෝෂණය කරනවා නම් නිරෝධායනට යන්න බෑග් අරන් එන්නලු. අපි අතර හිටියලු ඩෙල්ටා ප්‍රභේද තියෙන දෙන්නේ. ඩෙල්ටා ටොපි තියෙන්නේ දෙකක්. මොන විහිළුද මේ කතා? එතන ඩෙල්ටාවක් තිබුණේ නැහැ. ඇයි මේ දෙමව්පිය උසි ගන්නන්න මේ වගේ බොරු කියන්නේ? අපිට සාකච්ඡාවක් තියෙනවා. අපි පැහැදිලිවම දැන් තීරණයක් කරන් තියෙනවා. එළඹෙන 22 වෙනි දින දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයේ බර තීරණය වෙන්නේ 20 වෙනිදා සාකච්ඡාවෙන් ඔන්ලයින් වර්ජනයට එයාගේ ක්‍රියාමාර්ගයක් අපි 22 ගන්නවා කියලා කියන්න කැමතියි.
මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලක ආරම්භයට ළඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ රෝහල් පද්ධතියෙන් ලැබෙන තොරතුරු අනුව මේ බව පෙනී යන බවයි. අපේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු කාරණා අනුව මේ හතරවන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීම කියන එක අපි මේ අවස්ථාවේදී දැනුම් දෙන්න ඕන. ජනතාවක් විදිහට අපිට ඉස්සර හිටිය විදිහටම යන්න පුළුවන් මේ එන්නත් කරණය මගින් කියන එක අපි සඳහන් කළොත් එහෙම අපි ඒක මිත්‍යාවක් විදිහට දකිනවා. අද වන විට කොළඹ නගර සභාව තුළ 30ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ දැනට තියෙන දත්ත වලින්. ඒක නිසා මේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි කල නොගොස් අපේ රටේ 50%කට වඩා ජනතාවකගේ මූලිකම රෝගයේ බවට පත්වන්නේ කියන එක අපිට සැකයකින් තොරයි. විජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙල්ටා ප්‍රභේදය කොච්චර ලංකාවේ ඉන්නවද කියලා ඇතිතරම් පරීක්ෂණ කිරීමේ පහසුකම් ඒ පරීක්ෂණාගාරයට නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ මාසිකට 200ක් පමණ තමයි පරීක්ෂණ කිරීමේ හැකියාව තියෙන්නේ. මේ අතර රට තුළ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය සඳහා සාර්ථකව මුහුණ දීමට චීනයෙන් නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත මගින් හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ සහ අනුක වෛද්‍ය විද්‍යා ආයතනයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ සෛල ජීව විද්‍යා ඒකකය මගින් මෙම පරීක්ෂණය සිදු කර තිබුණා. දිනේෂ් චන්දිමාල්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොර බසා නැතැයි ජාතික තීරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරියේදී පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලියට චන්දිමාල් ඇතුළත්ව සිටින බවත් එම තරඟාවලියේදී දස්කම් දැක්වුවහොත් නැවත කණ්ඩායමට පැමිණිය හැකි බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. දිනේෂ් චන්දිමාල් පසුගිය 20 වෙනිදා තීරීම් කමිටු නිලධාරීන් සමග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. ඒ තමන්ගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන ලෙස චන්දිමාල් කළ ඉල්ලීමකට අනුවයි. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. සති අන්ත පුවත් පසුවිතරම ශනිදා සාදය අපි හැමතිස්සෙම කතා කරන මාතෘකා ටිකක් තියෙනවා. එයින් හරි බාහිර දේවල් ගැනත් ඉඳලා හිටලා හරි පොඩ්ඩක් කතා කරන්නට ඕනේ. විශේෂ අවශ්‍යතා තියෙන දැරියක් වන රත්නපුර ඇහැලියගොඩ ජාතික පාසලේ රශ්මි නිමේෂා ගුණවර්ධන දියණිය ආසියා සහ පැසිෆික් කලාපයේ විශේෂිත අවශ්‍යතා සහිත තරුණ තරුණියන්ගේ ගෝලීය තොරතුරු තාක්ෂණ අභියෝගතා තරඟාවලියේ විශිෂ්ට තරගකරුට හිමි රන් පදක්කම දිනා ගන්නවා. ඉතින් විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ඇටියට ඇය දැක් වූ මේ දස්කම අපි හැමගේම පැසසුමට ලක් වෙන්නටම ඕනේ. ශනිදා සාදේ හිතවතා ජූඩ් ප්‍රනාන්දු වෙනුවෙන් ගීතයක් තෝරගන්නවා අපි. රේමන් ෆොන්සේකාගේ නැටුම් ගුරුවරී කියන සංගත තැටිය ශනිදා සාදයට පරිත්‍යාග කළ ජූඩ් අපෙන් ඉල්ලා සිටියා මෙන්න මේ ගීතය ප්‍රචාරය කරන්නටයි කියා. මේ රේමන් ෆොන්සේකා මෑතක සිට ඔබ මා ගැන අමුතු ලෙස සිතයි. ඔබ ගැන නම් මගේ හැඟුම් තවම එලෙසමයි. ආදරයෙන් මැවූ පැතුම් බිඳලනු එපා. මග තොටදී ඇසෙන කතා අදහනු එපා. හිත රිදවන වදන් මගේ මුවින් තෙපලුනේ
මට වේදනා ගෙන එන කිසිදු කෙරුණේ නෑ අපේ පෙමට අකුල් හැලන කිසිවෙකු ගැන දන්නේ නෑ එනමුදු ලොව අපට එරෙහි නොබනු කියනු බෑ නිතරම මම ඔබේ ගුණමයි ලොවට කියා පෑවේ ඔබෙන් තොරව දිවි පෙවෙතක් ගැන නැහැ සිතුවේ ඉතින් සොඳුර මගෙන් ඔබට අහිතක් නැහැ සහාය වන්න පල නෙලන්න පිවිතුරු පේමේ මෑතක සිට ඔබ මා ගැන අමුතු ලෙස සිතයි ඔබ ගැන නම් මගේ හැඟුම් තවම එලෙසමයි ආදරයෙන් මැවූ පැතුම් බිඳලනු එපා මග තොටදී ඇසෙන කතා අදහනු එපා මග තොටදී ඇසෙන කතා අදහනු එපා අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. මඟට තෝරගත්තේ ආදර කතාවක්. ජීවිතය කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි. ඔබෙත් මගෙත් කතාව. ආදරය කියලා කියන්නේ කලාගෙන යන ලස්සනට ලියවුණු ගීතයක්. සදාකාලික ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් යම් කිසි දෙයක් කැප කරන්න ඕනේ ඒ ආදරේ ජය ගන්න. හැබැයි බය වෙන්න එපා. කුණාටුවක් හැමුවට රැඳිලා තියෙන්නේ ආපස්සට යනවා. ඒ වගේම තමයි ඉතුරු වෙන කැලල මැකෙන්නේ ඒක තියෙනවා. සෙවණේ ඔබවත් හරින්නේ නැහනේ. ඒක හැමදාම ඔබත් එක්ක ඉන්නවා. හරියට ඔබට මම වගේ මට ඔබ වගේ. ඔබ විරල නම් මං ඒ විරලට ගහගෙන ඉන්න තිය පහර වේවි. මගේ ඇස් දෙකේ බලාපොරොත්තු ආදරය සතුට මේ හැමදේම මුසු වෙලා පොපියනවා. මගේ ඇස් දෙක බරයි ඒ බලාපොරොත්තු වලින්. ජීවිතය කියලා කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි. ඔබෙත් මගෙත් ආදර කතාව. ආදරය කියලා කියන්නේ ඇත්තටම ගීතයක්. අන්නේ ගීතය අමරණීය කළේ ලක්ෂ්මීකාන්ත් සමග ප්‍යාරිලාල්. ගීතයට කටහඬ දීලා ජීවයක් ලබා දුන්නේ ලතා මංගেশකර් සමග මුකේෂ්. චිත්‍රපටයේ ෂෝර් අද මම තෝරාගත්තේ जिंदगी और कुछ भी नहीं तेरी मेरी कहानी है. ජීවිතය කියලා කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි ඔබෙත් මගෙත් කතාව. एक प्यार का नगमा है. ආදරය කියන්නේ ගීතයක්. රස විඳිමු. प्यार
प्यार का नगमा है, मौजों की रवानी है, जिंदगी और कुछ भी नहीं, तेरी मेरी कहानी है। एक प्यार का नगमा है, मौजों की रवानी है, जिंदगी और कुछ भी नहीं, तेरी मेरी कहानी है। एक प्यार का नगमा है। ला 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 ला, ला 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 ला। कुछ पाकर खोना है, कुछ खोकर पाना है, जीवन का मतलब तो आना और जाना है। दो पल के जीवन से एक उम्र चुरानी है। जिंदगी और कुछ भी नहीं, तेरी मेरी कहानी है। एक प्यार का नगमा है। तू धार है नदिया की, मैं तेरा किनारा हूँ। तू मेरा सहारा है, मैं तेरा सहारा हूँ। आँखों में समंदर है, आशाओं का पानी है, जिंदगी और कुछ भी नहीं, तेरी मेरी कहानी है। एक प्यार का नगमा है। तूफान को आना है, आकर चले जाना है। बादल है ये कुछ पल का, छाकर ढल जाना है। परछाइयाँ रह जाती निशानी है। जिंदगी और कुछ भी नहीं, तेरी मेरी कहानी है। एक प्यार का नगमा है, मौजों की रवानी है। जिंदगी और कुछ भी नहीं, तेरी मेरी कहानी
प्यार का नगमा අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යයට අමරණීය ගී සිය ගණනක් එක් කළ මාධ්‍යවේදී ගීත රචක කැමිලස් පෙරේරා මහතා පසුගිය සතියේ අප අතරින් වෙන්ව යනවා. ඔහු අප රසවත් කරන්නට තම පෑන මෙහෙයවා කළ මෙහෙය අපට අමතක වෙන්නේ නැහැ. ඔහු ලියූ මේ ගීතය අද අපි ප්‍රචාරය කරන්නේ ඔහුට කරන ගෞරවයක් වශයෙන්. සුබ ප්‍රාර්ථනා ඉදු නිල්දෙනන සටහන් වේ සංසාරේ සුබ ප්‍රාර්ථනා ඉදු නිල්දෙනන සටහන් වේ සර්ණ පද්ම නොමියන චරිතයක වතගොත රෝහණ කරුණාරත්නගේ ඉදිරිපත් කිරීමක්. රීටා ෆිලෝමිනා රත්නායක 1950 1960 සහ 1970 දශක තුන තුළ ඉතාමත් ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක් තමයි රීටා රත්නායක. විශේෂයෙන් ඇය ගැන කියනකොට 1953 කැලෑ හඳ චිත්‍රපටයේ ඇයගේ ප්‍රථම සිනමා රංගනය දේසී අත්නායක ලෙස කළ රංගනය ගැන නොකියාම බෑ. බොහෝ අයට ඒ රංගනය තාමත් මතක ඇතුවාට සැක නැහැ. රීටා රත්නායක උපන්නේ මාතලේ. ඒ ඇයගේ මවගේ ගම. ඇය කුඩා කල සිටම හැදෙන්න වැඩෙන්නේ මාතලේ. ඇයගේ පියා එමිල් රත්නායක දක්ෂ වයලීන වාදකයෙක්. ඇය අධ්‍යාපනය හදාරන්නේ දැන් ශාන්ත තෝමස් විදුහල යනුවෙන් හැඳින්වෙන එවකට ශාන්ත ඇග්නස් බාලිකා විදුහල ලෙස නම් දරු විදුහලේ. ඇය පාසලේ කැපී පෙනුණු ශිෂ්‍යාවක්. පාසල් නිෂ්පාදනයක් වූ දස්කොන් වේදිකා නාට්‍යයේ ප්‍රමිලා බිසවගේ චරිතය රඟපාන්නේ ඇය. රඟපෑමට අමතරව ඇය ගායිකාවක් වශයෙන්ුත් පාසලේ කැපී පෙනුණා. රීටා රත්නායක කුඩා කල සිටම රුක්මිණී දේවියට හා ඇගේ රංගනයට මහත්සේ ඇලුම් කළා. රුක්මිණී රඟපෑ චිත්‍රපට වූ කඩවණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, පෙරළෙන ඉරණම, සංගවණු පිළිතුර ඒ වෙනකොටත් නරඹලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, රුක්මිණී රංගපෑ චරිත නරඹලා ගෙදර ඇවිත් තම කාමරයේ දොර වසාගෙන කණ්ණාඩිය ඉදිරියේ රුක්මිණී දේවිය අනුකරණය කරමින් රංගපෑම ඇයට මහත් විනෝදයක් ගෙන දුන්නා. තම ප්‍රියතම නිලිය වූ රුක්මිණී දේවිය මෙන් තමුත් යම් දිනක රංගපානවාමයි සිතූ ඇය ඒ ප්‍රියතම නිලිය කවදා හෝ හැබැහින් දැක ගැනීමට පෙරම් පුරුවා. එසේ පෙරම් පුරු ඇයට මුලින්ම රුක්මිණී දේවිය හැබැහින්ම බලා ගැනීමේ අවස්ථාව උදා වන්නේ 1948 දී තම පවුලේ අය සමග මඩුපල්ලියට ගිය වන්දනා ගමනකදී. ඇය එතෙන්ට පැමිණ සිටි තමා කැමති රජතුන් කට්ටුව වූ රුක්මිණී දේවිය එඩි ජයමාන්න සහ BAW ජයමාන්න යන සිනමාවට බද්ධ වූ තුන්දෙනාම දැක ගන්නවා. ඇය සෙනඟ පීරාගෙන ගිහිල්ලා ඒ ආව මුණ ගැහිලා කතා කරනවා.
ඒ අල්ලාප සල්ලාපෙන් පස්සේ ඔවුන් ඇයගේ ලිපිනය ඉල්ලා ගන්නවා. වසර කිහිපයකට පස්සේ ඇයට ඔවුන්ගෙන් ලිපියක් ලැබෙනවා ඔවුන්ව මුණ ගැසීමට මීගමුවේ මිනර්වා නිවසට එන ලෙස දන්වනවා. ඇය ඒ ගමන ගියේ පළමු වරට උසරියකින් සැරසීගෙන. රීටාගේ රූපය ගමන් විලාසය නිරීක්ෂණය කළ B.A.W. ජයමාන මහතා අන් අයට පවසලා තියෙනවා මේ ඉන්නේ බේසි අක්කා යනුවෙන්. එවකට 16 වියේ පසු වූ රීටා රත්නායකට කැලෑහඳ චිත්‍රපටයේ බේසි අත්නායක චරිතය ලැබෙන්නේ ඒ අයුරින්. එක රැයින් ජනප්‍රියත්වයට පත් වූ ඇය ගැන චිත්‍රපට ශාස්ත්‍රයේ දැවැන්තයින් ඉහළින් කතා කරන්න පටන් ගන්නවා. ඒ අතර සිනමාස් අධිපති කේ ගුණරත්නම් මහතාත් සිටියා. ඔහු ඇයව සම්බන්ධ කරගන්නවා 1954 දී ඔහුගේ වරද කාගද චිත්‍රපටයට. ඉන්පසුව ඇයට චිත්‍රපට ගණනාවක රඟපෑමට ආරාධනා ලැබෙනවා. රදල පිළිරුව, රම්‍යලතා, සුකුමලි, සුනීතා, සේපාලී, සුන්දර බිරිඳ, දරුවා කාගේද, සුහද සොහොයුරෝ, සිතක මහිම, සුබසරණ සැපසිතේ අය මුල් යුගයේ රඟපෑ චිත්‍රපට කිහිපයක්. කලබල වෙන්න එපා. මට හිතුණොත් උඹේ රහස හෙටම එලි කරනවා. මොන රහසක්ද? මොන රහසක්ද? පායා සංගි 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 පුංචන්ද්‍රයි ආලෝකේ දසත විදුවාමේ වසන්ත කාලේ සෝභමානයි මේ අලංකාරේ සුනිතා ඔව් සුනිතා මේ මම ඇගේ රංගනය වෙනුවෙන් සම්මාන කිහිපයක්ම ලබා ගන්නවා. 1964 දී තිරගත වූ සිතක මහිම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1965 දී පැවැත් වූ දෙවැනි එක්සත් ලංකා රසික සංගමේ සම්මාන රාත්‍රියේදී හොඳම නිළිය ලෙසත් ඒ වසරේදීම සිතක මහිම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්ම කුසලතා සම්මානයක් ලබා ගන්නවා සලසවිය දෙවැනි සම්මාන උළෙලේදී. 1997 දී පැවැත් වූ 11 වෙනි ජනාධිපති සම්මාන උළෙලේදී ඇය ස්වර්ණ ජයන්ති පුරෝගාමී සම්මානය ලබා ගන්නවා. 1998 දී පැවැත් වූ 25 වෙනි සරසවි සම්මාන උළෙලේදී ඇය සිනමා යුග මෙහෙවර සඳහා පිදෙන නමස්කාර පූජා විශේෂ සම්මානයක් ලබා ගන්නවා. ඇය විවාහ වුණේ 1960 පෙබරවාරි 18 වෙනිදා. හරියටම ඇයගේ 26 වෙනි උපන්දිනය දවසේදී. ඇගේ අතගත්තේ දක්ෂ ගීපද රචකයෙක්, චිත්‍රපට කතා රචකයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු W.A. විල්ෆ්‍රෙඩ් සිල්වා. රීටා රත්නායක රංගපෑ චිත්‍රපට අතරින් රම්‍යලතා චිත්‍රපටයේ ඇය කළ රංගපෑම සීවන විට ඇයගේ දිනෙත් තෙත්වන බව ඇය වරක පවසා සිටියා. වරදකාගද චිත්‍රපටයේදී ලැඩි රණසිංහගෙන් ඇය ලැබූ දැවැන්ත කම්මුල් පහර කවමදාකවත් අමතක නොවන බවත්, ඔහුගෙන් ලද කස පහර වලින් ඇය තුවාල ලැබූ බවත්, සේපාලී චිත්‍රපටයේ වෙනුවෙන් කඩු සටන් ඉගෙන ගැනීමට සිදු වූ බවත්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඔහුගේ රේඛාව චිත්‍රපටයේ ආනන්ද වීරකෝන්ට පෙම්බඳින පෙම්වතියගේ භූමිකාවට තමන්ව තෝරාගෙන සිටි බවත්, ඇයට රදල පිළිරුවේ රූගත කිරීම සඳහා ඉන්දියාවට යාමට සිදු වූ නිසා ඒ මාහැඟි අවස්ථාව මගහැරුණු බවත් ඒ.ඩී. රංජිත් කුමාර මහතා සමග පිළිසඳරක යෙදුණු ඇය සඳහන් කරලා තිබුණා. 1953 කැලෑහඳ චිත්‍රපටයේ සිට 1988 වනරජන දක්වා චිත්‍රපට 37කට තම රංගන කුසලතාවෙන් පෝෂණය ලබා දී අපේ සිංහල සිනමාවේ ප්‍රගතියට මාහැඟි සේවයක් ලබා දුන් රීටා රත්නායක 2006 වසරේ සිළුමන පුවත්පතේ රසඳුන අතිරේකෙන් උපහාර තිරණක් ලබා තිබූ නොවැම්බර් 6 වෙනි දින එය ලබා ගැනීමට පෙර ජයවර්ධනපුර රෝහලේදී අවසන් සුසුම හෙළූ බව දැනගන්නට ලැබුණා. අද වැඩසටහන අවසන් කිරීමට මා තෝරාගත්තේ රීටා රත්නායක වඩාත්ම කැමැති චිත්‍රපට ගීතය වූ සිතක මහිම චිත්‍රපටයේ ඇය අශෝක පොන්නම් පෙරුම සමග රංගනයේ යෙදෙන විට පසුබිමින් වාදනය වූ හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක ගැයූ මේ ගීතයයි. අපි නැවත දවසක හමු වෙමු. සුවදෙසාමේ සිනාවීලා එන්න රැමේ
තරුසිනාසේ දිනෙත පොපියයි තරුසිනාසේ දිනෙත පොපියයි මසිත පිබිදී සතුට රජවේ ප්‍රේම නදියේ පීන පීනා එන්න රැමේ රස පිතන් කොහෙද සොයති සුසුදු හංසයෝ විලහි සරති රස පිතන් කොහෙද සොයති දේත වීදා එන්න අඳුරේ උන්වල්ලා ගන්න මිහිරේ මතට ඉතට ඉතදී අතට අතදී ඉතට ඉතදී පැල්ල විලසේ එන්න පෙරලේ ප්‍රේම නදියේ පීන පීනා එන්න රැමේ ශනිදා සාදය සමගින් ලබන සතියේ නැවත හමුවෙමු. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායි සතියක්.